අන්න කාලේ සුපුරුදු සෙනෙහසෙන් යුතුව ඔබ දන්නවා ජනරාවය වෙන්වන්නේ ඔබ අප සිළු දෙනා වෙනුවෙන් නැතිනම් විවිධ වූ රාජ්‍ය ආයතන හෝ වේවා පෞද්ගලික ආයතන හෝ වේවා ඔබ අප සිළු දෙනා එකට එකතුව හිට දවස වෙනුවෙන් කරන්නා වූ මෙහෙවර පිළිබඳව ඔබ දැනුවත් කරන්නට ඒ වගේම විවිධ රාජ්‍ය නොවන ආයතන සහ නිකුත් ආයතනයන් පිළිබඳව අප කතා කරමින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමයි අපේ ප්‍රධානම බලාපොරොත්තුව බවට පත්වන්නේ. අද අපි ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුවට ආරාධනා කළා. ඔබ දන්නවයි මිනින්දුරු දෙපාර්තමේන්තුව කියලා. 1800 තරම් දීර්ඝ ඉතිහාසයක ආරම්භ කරපු ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඕනෑම ප්‍රධානම අභියෝගාත්මක අවස්ථාවකදී සංවර්ධනාත්මක හෝ වේවා නව ඉදිකිරීම් හෝ වේවා ඒ වගේම අනිකුත් බෝ කටයුතු සිදු කිරීමේදී මූලිකම පිඹුරුපත සැකසෙන්නේ මෙතනින්. ඒක නිසා වැඩි වශයෙන්ම ජනතාවත් එක්ක ගැටෙන ආයතනයක්, ජනතාවත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්, යම් යම් විදිහකට ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් තමන්ගේ මෙහෙවරු උපරිමයෙන් මිටු කරලා ඒ සඳහා ලැබිය යුතු ප්‍රසාදය අඩුවෙන් ලබන ආයතනයක්. අපි ඉතින් ඔවුන්ට ආරාධනා කළා අද අපත් එක්ක කතා කරන්නට, ඔබ වෙනුවෙන් කතා කරන්නට ජනරාවෙන්. සර්වේ ජෙනරාල් තුමන් ඒ දිසානායක මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අතිරේක සර්වේ ජෙනරාල් සුදත් පෙරේරා මහත්මයා ඉන්නවා. දෙදෙනාම බොහොම ගෞරවයෙන් අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. හොඳයි. දැන් මේ ආයතන ඉතිහාසය පිළිබඳව අපි ටිකක් කතා කරලා ඉමු. මොකද මේ තරම් දීර්ඝ ඉතිහාසයක් තිබෙන වෙනත් ආයතනයක් ශ්‍රී ලංකාවේ නැහැ. ඒ දීර්ඝ ඉතිහාසය මම හිතන ඔබතුමන්ගේ සේවා කාලයත් දශක 4කට ආසන්නයි අපේ දිසානායක මහත්මයා සර්වේ ජෙනරාල් තුමන්. 1800 තරම් ඉතිහාසයකට ඒ වගේම අර ශ්‍රී ලංකාවේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ සමය දක්වාම සම්බන්ධකම අපි එතනින් පටන් ගමු. මොකද මේ රසවත් ඉතිහාසයත් වැදගත් වෙනවා අපේ වර්තමානයට එන ගමනේදී. හොඳයි සුබ සෞම්‍ය අපි ඇත්තටම මිනින්දුවර දෙපාර්තමේන්තුවේ ඉතිහාසය ගැන කතා කරොත් මිනින්දුවර දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ 1800 අගෝස්තු මාසේ 2 වෙනිදා. එතකොට ඒ වෙනකොට සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයේ ඉඩම් සම්බන්ධයෙන් වාණිජ මට්ටමින් ආර්ථික භෝග වගා කරන්න අවශ්‍යතාවය අනුව ඒ ඉඩම් ඇනුම් කටයුතු කිරීමට සඳහා තමයි මේ ආයතනය මිනින්දුවර දෙපාර්තමේන්තුව පිහිටෙව්වේ. ඒ රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් වෙන් කිරීම සඳහා. ඉතින් ඒ අනුව තමයි කටයුතු කරගෙන මේ දක්වා ආපු ගමන් මඟ ඇවිල්ලා තියෙන්නේ. ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී විවිධ වර්ගයේ මැනුම් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මුලින්ම පටන් ගන්නකොට දෙපාර්තමේන්තුව බොහොම මිනින්දෝරු 5 දෙනෙකු වගේ සුළු නිලධාරීන් පිරිසකින් තමයි පටන් ගන්න තියෙන්නේ. නමුත් අද වෙනකොට මිනින්දෝරු වරුන් 700ක් පමණ දෙපාර්තමේන්තුවේ ඉන්නවා. ඊතරම් වැඩ කොටසක් අපිට මේ වෙනකොට සංවර්ධන කාර්යයන් සඳහා තියෙනවා. ඉතින් ඉතිහාසයේ සුදු අධිරාජ්‍යවාදීන් ඉඳන් බලනකොට සර්වේ ජෙනරාල් වරුන් පත් වෙලා තිබුණා. මුලින්ම පත් වෙච්ච සර්වේ ජෙනරාල් වරයා තමයි ජෝසප් චෝන්විල් කියන සර්වේ ජෙනරාල් වරයා. ඒ 1800 අවුරුද්දේ පත් උනේ. ඔහොම ඉඳලා 1954 වෙනකම් 1954 වෙනකම්ම හිටියේ සුදු අධිරාජ්‍යවාදීන්ගේ පැවතෙන අය තමයි. 1954 අවුරුද්දේ තමයි ඉස්සෙල්ලම අපේ ශ්‍රී ලාංකික කෙනෙක් සර්වේ ජෙනරාල් තනතුරපත් වුණේ. ඒ 22 වෙනියා හැටියට. එතකොට 21 දෙනෙක්ම කලින් හිටපු අය තමයි හිටියේ. එතකොට 21 වෙනි සර්වේ ජෙනරාල් හැටියට පත් වෙලා හිටියේ NS පෙරේරා කියන මහත්මයා. ඒ අපි කවුරුත් දන්න ආචාර්ය NM පෙරේරා මහත්මයාගේ සහෝදරයෙක්. ඒ සර්වේ ජෙනරාල් වරුන් ඊට පස්සේ පත් වෙලා අද මම වැඩ කරන්නේ 52 වෙනි සර්වේ ජෙනරාල් වරයා හැටියට. දීර්ඝ ඉතිහාසයක්. දැන් මේ දීර්ඝ ඉතිහාසයේ මුළුල්ලේ කරපු කියපු දේවල් පිළිබඳව අපි ටිකක් කතා කරන්න ඕනේ. ඊට මත්තෙන් අතිරේක සර්වේ ජෙනරාල් සුදත් පෙරේරා මහත්මයා දැන් වර්තමානයේ වෙන විට මොනවද තියෙන අභියෝගාත්මක දේවල් මොනවද දැන් කරන්නට වෙලා තියෙන්නේ? මිනින්දුවර දෙපාර්තමේන්තුව විදිහට. සුබ උදෑසනක් වේවා. වගේම ඇත්තටම මිනින්දුවර දෙපාර්තමේන්තුව කියන්නේ අපි සංවර්ධනයේ
පුරෝගාමී කැටියට තමයි කටයුතු වෙන්නේ. ඕනෑම සංවර්ධන කටයුත්තකදී ඉස්සෙල්ලාම ක්ෂේත්‍රයට ගිහිල්ලා ඒ කටයුතු වලට මුහුණ දෙන්න වෙන්නේ අපේ නිලධාරීන්ට. මේ දවස්වල කරන ඒවා අතරින් බිම්සවිය ව්‍යාපෘතියත් බොහොම ප්‍රධාන එකක්. විශේෂයෙන්ම මම මේ ගැන කතා කරේ බිම්සවිය බාරව මිනිඳුරු දෙපාර්තමේන්තුව වශයෙන් හැටියට කටයුතු කරන්න අතිරික්ත සේවක ජෙනරාල් හැටියට මම. ඒක නිසා විශේෂයෙන් මේ ගැන කතා කරනවා. ඒ වගේම අනිත් සංවර්ධන කටයුතු සඳහාත් විශේෂයෙන් ඉදි වෙන අධිවේගී මාර්ග තව එතකොට ලොකු සංවර්ධන ව්‍යාපෘති නගර නිර්මාණ ඒ කටයුතු සියල්ලේම මැනුම් කටයුතු අපිට සමහරලාට දල සැලැස්මක් අහරමේ දෙනවා මෙන්න මේ හරිය මේ වෙලේට මැන ගන්න ඕන මට්ටම් ගන්න ඕන මුදු මට්ටමේ ඉඳලා කොච්චර දුස අන්නේ ටික ඊටාම කෙටි කාලෙකින් කරලා දෙන එක තමයි අපේ ප්‍රධාන වශයෙන් රාජකාරිය. මොකද අපේ රාජකාරිය නැතුව සංවර්ධන කටයුතු සැලසුම් ඉදිරියට ගෙනියන්න බෑ. අපි අදලා දෙන්න සැලසුම උඩ තමයි සියලු දේ ඩිසයින් කරලා ආපහු පොළොවට පිහිටවන්නෙත් අපිම තමයි. මිනිඳුරු දෙපාර්තමේන්තුවේ. මම හිතන්නේ අපේ ශ්‍රාවක ඔබට දැන් මිනිඳුරු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ සයිතිහාසය පිළිබඳ දල අදහසක් හෙන්නට ඇති. ඔබට ඇති ගැටලු निराකරණය කරගන්නට සර්වේ ජෙනරාල් තුමන්ගේ දිසානායක මහත්මයා අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම අතිරේක සර්වේ ජෙනරාල් සුදත් පෙරේරා මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. අපි ඔබට ආරාධනා කරනවා අපිට කතා කරන්න 0112682411. ඒ වගේම 0112689428 සුපුරුදු දුරකථන අංක 2 ඔබ වෙනුවෙන් විවෘතව තිබෙනවා. දිසානායක මහත්මයා දැන් ඉතිහාසයේ ඉඳලාම අපි පටන් ගත්තොත් එහෙම ඒ ඉතිහාසයත් එක්ක ඒ දවස්වල තිබුණු මොනවද අවශ්‍යතාවයන් දැන් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් පස්සේ 1800 දී නම් අර භූමිය මැනලා ඉඩම් ටික වෙන් කරගන්න මූලික අවශ්‍යතාවය තියෙන්නේ නැති යම් සැලැස්මක් හදාගන්න. කොහොමද ඊට පස්සේ මේක විකාශනය වුණේ කියලා අපි ටිකක් කතා කරමු. මුලදීම රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් දෙක වෙන් කිරීම තමයි අවශ්‍යතාවය උනේ. මොකද ඒක එකක් තමයි බදු අය කිරීම. බදු අය කිරීම සඳහා තමයි මේ මැනුම් කටයුතු කරලා වෙන් කරන්න අවශ්‍ය වුණේ. ඒ වගේම පුද්ගලික ඉඩම් කියන එක තියෙනවා හිමිකම් පිඹුරු හැටියට වෙන් කරලා හඳුනාගෙන තියෙනවා. හඳුනාගෙන ඒ අවශ්‍යතාවය එතකොට රජයේ ඉඩම් වෙන් කරලා හඳුනාගෙන තියෙනවා. ඒ විදිහට පසු කාලීනව මුළු ලංකාවේ රජයේ ඉඩම් සියල්ලම පැනලා ඔය ගම් පිඹුරු හදලා තියෙන. දැන් ඔය ගොඩක් වෙලාවට ගම්වල අය දන්නවා ගම් පිඹුරු ගම් සිතියම් කියලා තමයි කියන්නේ. ඒ ගම් සිතියම් හදලා ඒ වයින් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඉඩම් නිරවුල් කිරීම සිද්ධ කරලා තියෙනවා. එහෙම සිද්ධ කරලා රජයේ ඉඩම් මොනවද පුද්ගලික ඉඩම් මොනවද කියන එක ගැසට් කරලා ගැසට් මගින් නිවේදනය කරලා තියෙනවා. ඒ අනුව කෙනෙකුට ඉඩමක් සම්බන්ධයෙන් මැනුම් කටයුතු කරලා පිඹුරු සකස් කරලා තියෙන නිසා කිසිම ආරවුලක් නැතුව රජයේ ඉඩම මොකද්ද පුද්ගලික ඉඩම මොකද්ද කියන එක වෙන් කරලා හඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. හොඳයි. දැන් ඊට පස්සේ වර්තමානයේ වන විට ඒක කොහොමද වෙනස් වුනේ? දැන් තත්ත්වයේ දක්වා කොහොමද මේ ආයතන දූරාවලිය විහිදිලා ගියේ ඊට පස්සේ? ඊට පස්සේ දිගටම දැන් අපි ඔය ගොඩක් මනුම් කටයුතු සහ තීරණ ගැනීමේ ගොඩක් දේවල් වෙන්නේ ඔය අවසාන ගම් පිඹුරු සිතියම් කියන ඒවා මේ පරිශීලනය කරමින් තමයි. පසුව තමයි මේ මෑත කාලීනව පටන් ගත්තේ බිම්සවේ ව්‍යාපෘතිය. බිම්සවේ ව්‍යාපෘතිය මගින් කරන්නේ පුද්ගලික ඉඩම් දැනට පුද්ගලික ඉඩම් තියෙන ඒවා සඳහා හිමිකම් සහතිකයක් නිකුත් කරන එක. ඒ සම්බන්ධයෙන් මුළු ලංකාවේ තියෙන සියලුම ඉඩම් අනින්න මැනලා හිමිකම් සහතිකයක් නිකුත් කිරීම තමයි අවශ්‍යතාවය. නමුත් අද තියෙන සම්පත් අනුව දෙපාර්තමේන්තුවේ ඉන්න මිනිඳුරුවරුන් සහ අනෙකුත් සම්පත් සියලුම දේ අනුව මුළු ලංකාවම එකවර මැනුම් කටයුතු කරන්න පටන් ගත්තේ නැහැ. තෝරාගත් ප්‍රදේශයන් තමයි. මොකද ඒකට තවත් ආයතන සම්බන්ධ වෙනවා. නිරවුල් කිරීම දෙපාර්තමේන්තුව සහ ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යන ආදී වශයෙන් ඒ මැනුම් කටයුතු කරගෙන යන අතරතුර අනෙකුත් මැනුම් මොකද මැනුම් වර්ග ගොඩාක් තියෙනවා බොහොමයක්. පුද්ගලික ඉඩම් හා සම්බන්ධව උසාවි මැනුම් තියෙනවා. මොකද උසාවි මැනුම් ගොඩක් දේවල් කරන්නේ පුද්ගලික මිනිඳුරුවරුන්. ඒ බලයලත් මිනිඳුරුවරුන් ඉන්නවා. බලයලත් මිනිඳුරුවරුන්ට තමයි කොමිෂන් පත්‍ර නිකුත් කරලා කරන්නේ. ඊට අමතරව ඒ බලයලත් මිනිඳුරුවරුන්ගේ මැනුම් සම්බන්ධයෙන් උසාවියේදී ඒ අනිත් පාර්ශ්වය එකඟ වෙන්නේ නැත්නම් අවසාන තීරණය සඳහා ඒක සර්වේ ජෙනරාල් වෙත තමයි යොමු කරන්නේ. එතකොට ඒ වගේ මැනුම් කටයුතු වල නිරත වෙන ඒවා තියෙනවා. ඊට අමතරව මේ රටේ සංවර්ධන කටයුතු සඳහා සංවර්ධනයක් මොනවාම වර්ධන කටයුත්තක් ආරම්භ කරනවා නම්
ඒ ආරම්භ කිරීමේදී මුලින්ම ඒ ඉඩමට ඒ ශේෂ්ත්‍රයට යන්නේ මිනිඳුරු දෙපාර්තමේන්තුවේ මැනුම් නිලධාරීන්. මොකද ඕනෑම සංවර්ධන කටයුත්තකට සංවර්ධන කටයුත්ත සැලසුම් කරන්න ඒ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෙන්නේ ඒ සැලසුම් සඳහා අවශ්‍ය වෙන පිඹුර. ඒ පිඹුරු ඒ අයගේ සැලසුම් සඳහා අවශ්‍ය වෙන පරිදි අපිට දැනුම් දෙනවා. ඒ දැනුම් දීම අනුව ඒකට අදාළව අපි අවශ්‍ය විදියට සිතියම් සකස් කරලා දෙනවා. ඒ කාර්යයන් තමයි ගොඩක්ම සංවර්ධන කටයුතු වැඩි වෙන්න මිනිඳුරු දෙපාර්තමේන්තුවේ තියෙන කාර්යභාරය වැඩි. ඒ වගේම තමයි ඔය හැම සංවර්ධන කටයුත්තකදීම ගොඩක් වෙලාවට අපිට එන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුල නිම කරලා දෙන්න කියන එක. හොඳයි. අපි තව කතා කරමු 0112689428 සහ 0112682411 අපේ මැදිරියේ දුරකථන අංකත් එක්ක රත්නපුරේ පුංචි මණිකා මහත්මිය ඉන්න දුරකථනයේ ආයිබෝන්. ආයිබෝන් මහත්තයා. මම කතා කරන්නේ දුම්බර මානානේ. මගේ නම පුංචි මණිකේ. මගේ උපංගම ඇඹිලිපිටියේ. මට 1980 12 වෙනි මාසේ 16 වෙනිදා මේ රජයේ ඉඩමක පදිංචි වීමේ වාර්ෂික අවසර පත්‍රයක් ලැබුණා. මේ ඉතින් මගේ මම කසාද බඳලා ඉන්නේ රත්නපුරේට. මගේ තාත්තා තමයි මේ ඉඩම රජයේ ඉඩම අල්ලගෙන තිබුණේ. එතකොට තමයි මට ඒක හම්බුනේ. මේ ඉතින් තාත්තා මට ඉඩමට පණින දුන්නේ නැහැ. අක්කර බඩු කඩන්න දුන්නෙත් නැහැ. දැන් තාත්තා නැති වෙලා. මේ මම ඒකේ ගියක් හැදුවා. හදලා ඉඩම් කචේරියට ඉදිරිපත් වුණා 11 වෙනි මාසේ 17. මේ ඊට පස්සේ මේ පෙබරවාරි මාසේ 21 වෙනිදා මට ඉල්ලුම් පත්‍රයක් බාර දෙන්න කිව්වා. ඊට පස්සේ ඒක බාර දුන්නා. බාර දීලා මම ඉදිරිපත් වුණා ඉඩම් කචේරියට. ඒ වෙලාවේ මගේ ඒ ඉල්ලුම් පත්‍රය තිබුණේ නැහැ. ඊට පස්සේ මම විස්තරේ කිව්වහම ඉඩම් නෝනට මේ එයා කිව්වා පොඩ්ඩක් කොහොම ඉන්න කියලා මට ඉල්ලුම් පත්‍රය පුරවලා ඔක්කොම කරලා දුන්නා. මට මේ ඉඩම ලැබෙයිද නැති වෙයිද මේ මට මේ බලපත්‍රය අලුත් කරගන්න පුළුවන්ද කියලා ඔබතුමාගෙන් අහන්න ඕන. හොඳයි. අපි ඒ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමු සේවජරාතුමනි. ඒ ක්‍රියාවලිය පිළිබඳ කියනවා නම් ඉඩමක් කෙනෙකුට ඉඩමක් පවරන්න ඉඩමක් වාර්ෂික බලපත්‍රයක් දෙන්න ඒ සියලුම දේ කෙරෙන්නේ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන්. ඒ ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ප්‍රාදේශීය මට්ටමේ කරන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා. එතකොට ඔය කියන විදිහට ඇඹිලිපිටියේ ඉඩම ඇඹිලිපිටියේ ඒ ඉඩම අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාජි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙච්ච ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමයි ඒ පුංචි මණිකා මහත්මිය කතා කරේ. එතකොට වාර්ෂික බලපත්‍රයක් දීලා තියෙනවා නම් එතන ප්‍රාදේශීය ලේකම්තුමා තමයි වාර්ෂික බලපත්‍රය දීලා තියෙන්නේ. ඉතින් ඒ ඉඩම ඒ පුංචි මණිකා මහත්මියට දෙන්න තීරණය කළා තියෙනවද කොහොමද කියන එක අතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි දැනගන්න වෙන්නේ. මිනිඳුරු දෙපාර්තමේන්තුවේ හැටියට අපිට කරන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රාදේශීය ලේකම්ගේ මැනුම් ඉල්ලීමක් අපිට ලැබුණොත් අපිට ඒ ඉඩම මැනලා අවශ්‍ය පිඹුරුපත් සකස් කරලා ඒ පිඹුරු ප්‍රාදේශීය ලේකම්තුමා වෙත යවන්න පුළුවන්. ඔතන ඒතකොට පුංචි මණිකා මහත්මිය ගැටළු විසඳගත යුත්තේ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයත් සමග. ඔව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි ඒ ගැටලුවට ඇත්තටම පිළිතුරක් ලබා දෙන්න වෙන්නේ. හොඳයි. අපි දැන් බිම් සවිය පිළිබඳව ඔය ගැටලුවත් එක්කම ටික වැඩිපුර කතා කරමු. අතිරේක සර්වේ ජෙනරාල්තුමන් සුදත් පෙරේරා මහත්මයා බිම් සවිය කියන නාමයත් එක්කම තමන්ගේ භූමිය පිළිබඳව තමන්ට තියෙන ස්ථිරත්වයක් කියන එක දැනෙනවා අපිට. කොහොමද විම්සවිය බිහිවන්නේ? මොකක්ද එතන තියෙන අවශ්‍යතාවය? සුදත් පෙරේරා මහත්මයා. right. මම මුලින්ම පටන් ගන්නම් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක. මිනිඳුරු දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු සිද්ධ වෙන්නේ 2002 අංක 17 දරන මැනුම් පනත අනුව තමයි සියලු කර්තව්‍යයන් සර්වේ ජෙනරාල් රා කරන්නේ. ඒකෙදි බිම්සවිය කියන එක එන්නේ 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හරහා. මේ පනත අනුව කටයුතු කිරීම තමයි බිම්සවිය අවසානයේ හිමිකම් සහතිකයක් දක්වා යන්නේ.
මේකෙදි මේ ක්‍රියාවලිය සම්බන්ධීකරණ කරන ප්‍රධාන ආයතනය තමයි ඉඩම් අමාත්‍යාංශය. ඒතර ඉඩම් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, එතකොට ඉඩම් විශේෂයෙන්ම රජයේ ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඒ වගේම මිනින්දూరు දෙපාර්තමේන්තුව මැනුම් කටයුතු සඳහා, ඒ වගේම මේ මොනවද ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ඒ ලේඛන පවත්වා ගැනීම සඳහා කියන මෙන්න මේ ආයතන 4 ඒකාබද්ධ කරගෙන ඒගොල්ලන්ගේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට තමයි මේ බිම්සවිය ක්‍රියාවලිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. right. එතකොට මේකෙදි අපි සරලවම කිව්වොත් ඉඩම් අමාත්‍යවරයා ප්‍රදේශ ඩික්ලෙයාර් කරනවා. එයා ප්‍රකාශයට පත් කරනවා මේ බිම්සවිය යටතේ මැනුම් කරනවා කියලා. ඒ ආවයින් පස්සේ හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මැනුම් ඉල්ලීමක් එවනවා සර්වේ ජෙනරාල්ට. මෙන්න මේ ප්‍රදේශෙ මැනලා දෙන්න කියලා. ඒතකොට ඒකෙදි ඉස්සෙල්ලාම වෙන්නේ මේකේ දෙවෙනි ස්ටෙප් එක වෙන්නේ දෙවෙනි පියවර වෙන්නේ හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන්. ඒතකොට ඒගොල්ලෝ මේ පනත අනුව දැනුවත් කිරීම දැන් අපි ගත්තොත් එimhe එකපාර මුළු ලංකාවම ඉන්න බෑ. ඒ ප්‍රකාශයට පත් කරපුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් තුල යම් තෝරගත්ත ග්‍රාම සේවා වසම් කොහෙද දැන් පටන් ගන්න බෑ. ඒ ග්‍රාම සේවා වසම් තෝරගෙන ඒ වසම් වල දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනවා. ඒතකොට ඒක නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඒක සංවිධානය කරන්නේ. ඒකට අපේ දෙපාර්තමේන්තුවෙන් දැන් අපි ප්‍රධාන කාර්යාලයට අමතරව පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් සහ ප්‍රාදේශීය වශයෙන් අපේ කාර්යාල තියෙනවා. ඒතකොට ඒකට අදාළ කාර්යාලයේ ප්‍රධානීව අපි සම්බන්ධ කරලා දැනුවත් කිරීමට කටයුතු වලට අපි සම්බන්ධ වෙනවා. එතකොට මේ දැනුවත් කිරීම කෙරුවෙන් පස්සේ මේ ගමේ නිශ්චිතව පිඹුරකින් ප්ලෑන් එකකින් ඉදිරිපත් කළ හැකි ප්‍රමාණය කැබලි 100ක් 150ක් වගේ වෙන ප්‍රමාණ වලට ඒ ගම කොටස් වලට බෙදා ගන්නවා. ඒතකොට මේ ගමේ ඒ කොටසට එක එක ප්ලෑන් එකක් එක එක මිනිඳුරු මහත්තයෙක් ලව්ව හදාගෙන ඒක ඇත්තටම පනත 11 වෙනි වගන්තිය යටතේ තමයි අපි මැනුම කරලා දෙන්නේ. දැනුවත් කියන කෙනෙකුට ඊට පස්සේ 12 වෙනි පනතේ 12 වෙනි වගන්තිය යටතේ හිමිකම් නිරවුල් කිරීමද අපි මේ හදලා කොපීස් ටික පිටපත් ටික යවනවා නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට සහ අදාළ ආයතනවලට යවුවම් ප්‍රාදේශීය ලේකම්ට නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් මේක පිළිබඳ නීති අනුව ඒගොල්ලෝ විමර්ශනයකට ලක් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අයිතිවාසිකම් සොයා බලනවා. අයිතිවාසිකම් 12 වගන්තිය යටතේ ගැසට් කරපුවම සියලුම ඒ ප්‍රදේශයේ ඒකට ඒ සිතියමෙන් ආවරණය ප්‍රදේශයේ සියලු දෙනාට ඒකෙන් දෙන්න පණිවිඩය තමයි තමුන්ගේ අයිතිවාසිකම් තියෙනවා නම් ඉදිරිපත් කරන්න නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට. ඊට පස්සේ ඒගොල්ලෝ විමර්ශන කටයුතු 13 වගන්තිය යටතේ සිද්ධ කරලා 14 වෙනි පනතේ 14 වෙනි වගන්තිය යටතේ මේක ගැසට් කරනවා. නිරවුල් අවසාන වශයෙන් නීත්‍යානුකූල අයිතිකාරයන් මෙන්න මේ කැබැල්ලට මෙයා මෙන්න මේ කැබැල්ලට මෙයා කියලා වශයෙන් ගැසට් කරනවා. ඒ ගැසට් කරලා ඒ එකම එක දැනුවත් කරනවා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට. එතකොට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් තමයි හිමිකම් සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙන්නේ. එතකොට දැන් බිම්සවිය ව්‍යාපෘතිය එන්නේ ලංකාවේ තියෙන ඔප්පු ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක්. ඔප්පු ලියාපදිංචි ක්‍රමවේදය සාමාන්‍යයෙන් ඒ අදාළ නොතාරිස් මහත්තයාගේ අහවල් අංක දරන ඔප්පුව. ওই විදිහේ ක්‍රමයකට තමයි යන්නේ. එතකොට ඒකෙදි බිම් කැබැල්ල ලියාපදිංචි වෙනවා කියන කතන්දරේ නෙමෙයි තියෙන්නේ. උදාහරණයක් හැටියට අපි වාහනයක් ලියාපදිංචි කරනකොට අපි දෙන ඒ ලියවිල්ල වාහනේම ඒකේ තියෙන එන්ජින් නම්බර් එක, චෙසි නම්බර් එක දාලානේ දෙන්නේ. එහෙම නැතුවයි අරකේ යන්නේ. එතකොට ඒ ක්‍රමය වඩා අවුල් නොවන විදිහට තමයි ඔය මියාපුති යටතේ ඉඩමක ප්‍රමාණය රජයේ වෙනුවෙන් මිනිඳුරු දෙපාර්තමේන්තුව විසින් ඒ ඉඩමේ ප්‍රමාණය හා හැඩය සම්බන්ධයෙන් වගකීමට ලක් වෙන තමයි මිනිඳුරු දෙපාර්තමේන්තුව ප්ලෑන් එක හදන්නේ. ඊට පස්සේ නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල අයිතිකාරයව මේක හොයනවා. ඊට පස්සේ නීත්‍යානුකූල අයිතිකාරයව නිශ්චිත ප්‍රමාණයත් එක්ක දැනුම් දුන්නම ඒ 14 වගන්තිය යටතේ ගැසට් කරායින් පස්සේ දැන් මෙතෙක් පැවතිලා ආපු ඔප්පු ලියාපදිංචි ක්‍රමයේ යටතේ රෙජිස්ට්‍රාර් කාර්යාලවල තියෙන්නේ පත්තිරු වලින්. මේ පත්තිරු ඒකෙන් මොහොම පත්තිරුවෙන් පත්තිරුවට යනවා. ඊට පස්සේ පත්තිරු යටතේ පැවැත්වීගෙන ආපු අයිතිවාසිකම් ක්‍රමය මේ පනතේ බලතල අනුව එදායින් වහනවා. පත්තිරු වහලා මෙන්න මේකට හිමිකම් සහතිකයක් නිකුත් කරනවා. ඒ හිමිකම් සහතිකය කියන්නේ වාහනයක පොතක් වගේ. ඒකේ මුල ටිකේ ඒ කොහෙද ප්‍රදේශය අරෝමය කියලා තියෙනවා. ඊළඟ දෙවෙනි ෂෙඩියුල් එකේ උපලේඛනේ දාලා තියෙනවා ප්‍රමාණය හැඩය අපේ තියෙන සිතීමෙන් අරගෙන දීලා ඊට පස්සේ පෙන්නනවා නීත්‍යානුකූල අයිතිකාරය. ඊට පස්සේ අනිත් පිටුවේ තියෙනවා මේකේ මොන හරි බැඳීම් තියෙනවද? මේක මේගොල්ලන්ගේ සම්පූර්ණ පළවෙනි පන්තිය අයිතිවාසිකමක්ද? මේක උගස් දීපු එකක්ද? ඒ කන්ඩිෂන් තුන්වෙනි පැත්තේ ලියලා තියෙනවා. ඒතර මේ තනි කොලේ තුල ඔප්පු පිටු ගණනාවක් කියවලා. ඒකේ තේරෙන්නේ නැතිවත් කියවලා තියෙන සියලුම දේ නීත්‍යානුකූලව මේක තුල තියෙනවා. එතකොට මේක රජයේ බලාපොරොත්තුව තමයි දැන් වැරදි නොවෙන්න. දැන් පළවෙනි දේ තමයි අපි අහලා තියෙන හොරෝප්පු ලියනවා රෝමියෝ කියලා.
ඒ ක්‍රියාවලිය වෙන්නේ නැතුව යන්න ඕන. නීත්‍යානුකූල අයිතිකාරයා හොයලා දුන්නායින් පස්සේ යාට නීත්‍යානුකූල සහතිකය දෙනවා. එයා හුවමාරුවක් කරනවා නම් පස්සේ අර වාහන වගේම MTA6 MTA8 අපි දන්නවා ඒ ෆෝම් දෙක දීලා අපි අතේ තියෙන ෆෝම් එකත් එක්ක දුන්නම අලුත් එකක් නියම එකිනාට එනවා. ඔන්න ඒ වගේ ක්‍රමයකින් නීත්‍යානුකූල අයිතිකාරයාට ආරවුලකින් තොරව තමුන්ගේ ඉඩම අයිතිවාසිකමට හිමිකම් කියන්න තමයි මේක දෙන්නේ. ඉතින් මේක රජයෙන් බලාපොරොත්තු වෙච්ච දේ තමයි දැන් අපි සාමාන්‍ය ණයක් ගන්න ගියාම බැංකුවකට ඒ වගේ අපිට තියෙන නොයෙක් අවශ්‍යතා සම්පූර්ණ කරන්න. මේකේ පත්තිරු ගේන්න කියනවා. එතකොට අලුතෙන් මැනපු එකක් ගේන්න කියනවා. ඒ සියලුම කරුණු මේකෙන් ආවරණය කරලා තියෙනවා. රජයේ සහතික වෙනවා ඉඩමේ ප්‍රමාණය හැඩයට නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල අයිතිකාරයට සහතික වෙනවා. මේක පවත්වාගෙන යාම සඳහා රෙජිස්ට්‍රාර් කාර්යාලය සහතික වෙනවා. මේක මෙයා තමයි නීත්‍යානුකූල අයිතිකාරය. අපි එදායින් පස්සේ යාව පවත්වාගෙන යනවා. එතකොට මේකෙදි මේ හිමිකම් සහතිකය කියන එකට විශාල වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම අද රටේ ප්‍රායෝගිකව මිනිසුන්ට භුක්ති විඳින්න තාම බැහැ. මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මේ තියෙන වටින උදාහරණයක් හැටියට අදට බැංකුවකට සමහරලාට ගිය අවස්ථාවක සමහර වෙලාවට ඒකේ වටිනාකම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච දේ එතන නොවෙන්න පුළුවන්. සමහරලාට ආයේ මයින්ඩ් කියන්න පුළුවන්. පත්තිරුවක් ගේන්න කියන්න පුළුවන්. එහෙම නොවෙන්න ඕන. මේකට මීටත් වඩා දැනුවත් කිරීමක් සිද්ධ කරලා මේකේ නියම වටිනාකම ලබා දුන්නොත් මේක සාමාන්‍ය මිනිස්සුන්ට ඊටාම වටිනා අවස්ථාවක්. මොකද ඒක අරන් ගිහිල්ලා ලෝන් එකක් ගන්න ඒක විතරක් දුන්නම ප්‍රමාණවත් විය යුතුයි. ඒ තත්වයට අනිත් ආයතන දැනුවත් කරගෙන ඒ කටයුත්ත කිරීම තුළින් මහ ජනතාවට ලොකු සේවාවක් වෙන්න තමයි මේ රජයේ අරමුණ. හොඳයි. දැන් ඒ සඳහා වූ දැනුවත් කිරීමේ පෙළඹවීම අපි ඇති කරන්නට ඕනි මාධ්‍යයක් විදිහට අපේ සඳහා තමයි මේ ඔබ ඇතුළු කණ්ඩායම අපේ සර්වේ ජනරාල්තුමන් ඒ වගේම ඔබතුමන් අප මේ කැඳවාගෙන තිබෙන ඉදිරියේදීත් අපි මේ පිළිබඳව තවත් ඔබ දැනුවත් කරන්න සූදානම් සිටින්. දැන් බිම්සවියෙන් Tamanගේ ඉඩම තමන් අපේ කියමු ලංකාවේ කොහේ හරි තැනක ඉන්න කෙනෙක්ට තමන්ටත් ඒ අවශ්‍යතාවය තියෙනවා මේ නිසි ලියවිල්ල ගන්න. කොහොමද ඒ සඳහා ඉදිරිපත් කරන්නට ඕනේ? කොහොමද ඉදිරිපත් වෙන්න ඕනේ? මෙහෙමයි දැනට අපි දැන් ගත්තොත් එහෙම දැන් මේ ව්‍යාපෘති අර ආයතන 4ක් එකතු වෙලා කරන නිසා දැන් අපි වාර්ෂිකව වැඩසටහන් සැලැස්ති කරගන්නවා. දැන් ලබන අවුරුද්ද දැන් 2021 අවුරුද්ද ගත්තොත් එහෙම ලංකාවේ තියෙන දිස්ත්‍රික් 25න් 18ක මොකද දැන් අපේ නිලධාරීන් අපි 300ක් පමණ යොදවන්න සැලසුම් කරලා එතකොට ඒකට අනුරූපීව අනිත් ආයතන වල නිලධාරීන් දාලා අපි එහෙමනම් දැන් ඒකේ තියෙනවා සමායෝජක රැස්වීමක් කියලා ඒකෙදී ආයතන සියලුම නිලධාරීලා සැලසුමක් හදා ගන්නවා. එතකොට දැන් මේක හැටියට ගත්තොත් අපි දිස්ත්‍රික්ක 18ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 60ක මේ ව්‍යාපෘතිය ගිය අවුරුද්දේ ක්‍රියාත්මක කළා. ඒතකොට ගිය අවුරුද්ද තුල අපි මේක ඉඩම් කැබලි 83166ක් මැනලා තියෙනවා මේ ව්‍යාපෘතිය යටතේ. ඒ වගේ ගත්තොත් එහෙම මේ දක්වා මේකේ මුළු මේ දක්වාම ගත්තොත් එහෙම 1,55,639ක් ඉඩම් කෑලි අපි මැනලා තියෙනවා මේ බිම්සවිය යටතේ. හරි. එතකොට මේක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ වුණාට කාට හරි තමුන්ගේ ප්‍රදේශයේ හිමිකම් ලියාපදිංචි කිරීම යටතේ සහතිකයක් ලබා ගැනීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්න අවශ්‍ය නම් ස්වේච්ඡාවෙන් ඒගොල්ලන්ට ඉදිරිපත් වෙන්න පුළුවන්. මගේ ඉඩමත් මේකට කරලා මැල්ල දෙන්න කියලා. නමුත් දැන් ප්‍රායෝගික දුෂ්කරකම් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි මිනිඳුරු මහත්තුරු උතුරු පළාතේ නවත්තලා තියෙනකොට නැගෙනහිර පළාතේ එකක් මැල්ල දෙන්න ගියොත් ප්‍රායෝගික ටිකක් එකපාර දුවන්න බෑ. ඒකට අපි ඊළඟට වාර්ෂිකව මැදදී රිවයිස් කරන අවස්ථාවක හෝ ඒ උදාහරණයක් හැටියට කෑල්ල නෙමෙයි. අපි එතකොට බලන්නේ ඒ තියෙන ග්‍රාම සේවා වසමවත් මැනගන්න ප්‍රමුඛතාවය යටතේ යම්කිසි ක්‍රමවේදයක් හදලා පුළුවන්ද? එහෙම වුණොත් අපිට මැදදී හරි ඒක සංශෝධනය කරලා අනිත් ආයතන වල එකඟතාවයේ ඒ පැත්තේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කර දෙන්න පුළුවන්. නමුත් අර තනි කෑල්ලකට එකපාර දුවීමේ ප්‍රායෝගික අපහසුතාව තියෙන්න පුළුවන්. නමුත් අපි මැනුම් කරන ප්‍රදේශයක් ආශ්‍රිතව තියෙනවනම් ඒක නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම කරන්න අපිටත් කොපිත් එක්ක. ඒකට අපි ඒගොල්ලොත් සම්බන්ධ වෙලා ඒ කටයුතු කර දෙන්න පුළුවන්. දැන් මැනුම් කටයුතු සිදු කරන ප්‍රදේශ තියෙනවා නම් ඒ පිළිබඳව පූර්ව දැනුවත් කිරීමක් කරනවද මේ ප්‍රදේශවල අපි දැන් මේ කටයුතු කෙරෙනවා ඔබටත් ඒ සඳහා අවස්ථාවක් තිබෙනවා හෝ ඔබ ඇතුළු කණ්ඩායමව තෝරාගන්නේ ප්‍රදේශ මොකද්ද වෙන්නේ එතන? මේක ඇත්තටම වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අර තියෙනවා සමායෝජක කමිටුව කියලා එකක්. මේ ආයතන හතරෙම ඉන්න සමායෝජකවරුන් තමයි දැන් අපිට මේ වගේ දැන් දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට එන ඉල්ලීම් තියෙනවා. එතකොට සමහර රජයේ සංවර්ධන ව්‍යාපෘති යන අතරතුර සමහර මිනිස්සු පදිංචි කරවන්න හිතන් ඉන්න යම්කිසි ප්‍රදේශ ඒවා ප්‍රමුඛතාවය දෙන්න කියලා. එතකොට ඒවා අපිට කෙලින් එනවා තියෙනවා සෙටල්මන්ට් එකට ලෑන්ඩ් කමිෂනර් දෙපාර්තමේන්ට් එක විශේෂයෙන්ම රජයේ ඉඩම් බලධාරී හැටියට ඉඩම් කොම්සාරිස් ජෙනරාල්. එතකොට රජයේ යම්කිසි ව්‍යාපෘති වල ඔය පදිංචි කිරීම අරෝමිය එයා හරහා එනවා. එතකොට මේ සමාජික රැස්වීමේදී ඔය අවශ්‍යතා සියල්ලම දැනුවත් වෙලා තමයි මේක තෝරගන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් මේ අපේ ලංකාව පුරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 2-3ක් ආවරණය වෙන්න ප්‍රාදේශීය කාර්යාලයක් තිබුණාට
සෙට්ල්මන්ට් ඩිපාර්ට්මන්ට් එකෙත් එහෙම නැහැ. එතකොට ඒවා කාර්යාලයට වඩා අඩුයි. එතකොට සමහරවිට ඉන්න පිරිස අරෝමේව අනුව අර කියපු සැනින් එකකට දුවා ගන්න අමාරු තත්ත්වයේ තියෙන්න පුළුවන්. නමුත් ඒවා සැලකිල්ලට භාජනය කරලා ඊළඟ ඉහළ ප්‍රමුඛතාවයක් දෙන්න කටයුතු කරන්න පුළුවන්. හොඳයි 011264 අද අපේ මෙදිරි දුරකථන අංක 2 ජනරාවෙන් අපි මිනිඳුරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම ආයතනයේ සර්වේ ජෙනරාල් තුමන්ගේ දිසානායක මහත්මයා ඉන්නවා ඒකම අතිරික සර්වේ ජෙනරාල් සුදත් පෙරේරා මහත්මයා ඉන්නවා අපි ගීතයක් අහලා තවත් බොහෝ දේ කතා කරමු ජනතා සිතුම් පැතුම් ඉටු කරන ජනතා වේදිකාව ජනරාවය හොඳයි අද අපි ජනරාවෙන් මිනිඳුරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නේ ශ්‍රී ලංකාවේ පැරණිතම
දෙපාර්තමේන්තුව එහි සර්වේ ජනරාල්තුමා නිර්දේශනායක මහත්මයා ඒ වගේම අතිරේක සර්වේ ජනරාල් සුදත් පෙරේරා මහත්මයා අපේ මෙතන ඉන්නේ 0112689424 සුපුරුදු මැදිරි දුරකථන අංක 2 ඔබ වෙනුවෙන් විවෘතව තිබෙන වෙලාවේ මාතර සිට ගයත්‍රී මහත්මිය ඉන්නවද අයබෝන් හලෝ ආයුබෝවන් මහත්මයා මේ රෙජිස්ටර් ජනරාල්තුමනි මම පැමිණිල්ලක් ඔබ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරා ඒකේ මට අවසාන තීන්දුව ලැබුණා ඒක දෝෂ සහගත පිළිවෙලක් කියලා මගේ පිළිවෙලට එහා පැත්තෙන් ගත්ත ඉඩමක් සම්බන්ධව ඉතින් අවසාන මට දිනසරියක් තිබෙනවා ඉතින් ඒ ගැන නාගරික සංවර්ධන අධිකාරියටයි මාතර නගර සභාවටයි දැනුම් දීමක් ඔබ ආයතනය විසින් කරනවද කියලා මට දැනගන්න ඕන. අපි නිවැරදි කිරීමක් කරගනිමු මේ අපේ මෙතන ඉන්නේ මිනිඳුරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සර්වේ ජනරාල්තුමන් සාතිරික සර්වේ ජනරාල්තුමන් ඔබතුමාලට සම්බන්ධයක් තියෙනවා මොකද එතන වෙන්නේ? ඒක මම හිතන්නේ මේ වරද්දලා කතා කරාට මේ ගයත්‍රී මහත්මිය කියන ප්‍රශ්නය සම්බන්ධ වෙනවා අපිට. ඒතර මේකෙදි මේ අහන්නේ හරියටම ප්‍රශ්නේ මට 100%ක්ම පැහැදිලි නෑ මොකක්ද අර වැරදි කියලා කියාපු පිමුර සම්බන්ධයෙන්. දැන් මොනවා හරි මොනවද දැන් පිඹුරු හදන අවශ්‍යතා අනුව හදන ඒවා තියෙන උදාහරණයක් හැටියට හිමිකම් ලියාපදිංචි කිරීම පනත යටතේ හිමිකම් සහතික දෙන්න අපි මැනුම් කටයුතු කරන්නේ හිමිකම් වෙනස් වෙන තැන්. හිමිකමෙන් හිමිකම් වෙනස් වීමට තියෙන අයිතිකාර වෙනස් වීම ටික තමයි අපි මැනුම් කරලා පිඹුර වෙනස්ව දක්වන්නේ. නමුත් දැන් ප්‍රාදේශීය සභාවලින් ආහාර මේ සංවර්ධන කටයුත්තක් සඳහා අනුමැතියක් ගන්න යන අවස්ථාවේදී ඒගොල්ලන්ට යෝගයට වඩා අමතර විස්තර ඕන වෙනවා. උදාහරණයක් හැටියට පාරේ ඉඳලා වීදි රේඛාවකට මෙච්චර දුරක් අරින්න. අයිනේ කානුවක් තියෙනවා නම් ඒකට මෙච්චර දුරක් අරින්න. ඒ වගේ ඒවායින් අතහැරලා තමයි ගොඩනැගිල්ල හදන්න අනුමැතිය දෙන්නේ. එතකොට දැන් අපේ ප්ලෑන් එකේ තියෙන හිමිකම වෙනස් වීම අනුවනේ. අර ඇතුලේ විස්තර නැහැනේ. ඒතකොට මේක ගත්ත ගමන් අතෙන්ට ගිහිල්ලා මේ අනුමත කර ගැනීමේ ක්‍රමයක් නෑ. දැනට තියෙන ක්‍රමය තමයි ඒ වගේ එකක අපි දැන් හතරකට මායින් අපි නිශ්චය කරලා එසට් කරලා ගියේව නිසා ඒ හතරකට මායින් ආංකියදත් අපිට දෙන්න පුළුවන්. ඒ කවුරු හරි බලලා බින්දු මාත්‍යයට ඒගොල්ලෝ ඒ ප්‍රාදේශීය සභාවේ නිර්ණායකයන්ට අනුව සංවර්ධන පිඹුරක් හදලා දීලා ඒක මත තමයි අනුමැතිය දෙන්නේ ඒ කටයුතු සඳහා කරගෙන යන්න. ඒකට ආපහු අපි අමුතුවෙන් දැනුවත් කිරීමක් කර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක හරහා තමයි දැනුවත් වීම වෙන්නේ. ඔව්. දැන් ඔබතුමාලා මිනිඳුරු දෙපාර්තමේන්තුව අර ඉඩම් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව. එහෙමද කොටස් දෙක වෙන්වෙන්නේ? කොටස් දැන් හතරක්ම වෙනවා. ඒ හතරක් කියන්නේ දැන් රජයේ ඉඩම් සම්බන්ධයෙන් බලධාරියා ඉඩම් කොමසාරිස් ජෙනරාල්. එතකොට දැන් පනත යටතේ හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව තමයි මේ බිම්සවිය ක්‍රියාවලියේදී විමර්ශන කටයුතු කරලා නීත්‍යනුකූල අධිකාරිය හොයාගන්නේ. එයා තමයි මුලින්ම මේක මෙහෙවන කණ්ඩායම. එතකොට මිනිඳුරු දෙපාර්තමේන්තුවට ඒගොල්ලන්ගේ මැනුම් ඉල්ලීමක් ආවම මෙන්න මේ ප්‍රදේශයේ මැනලා කඩයින් සිටීමක් කියලා අපි ඒකට කියන්නේ කැඩස්ටර් ප්ලෑන් එකක් කියලා හදා දෙන්නකම අපි මේ ප්‍රදේශයේ අරගොල්ලොම සම්බන්ධ කරන දැනුවත් කිරීම කරලා අයිතිවාසිකම් වෙන්වෙන් වශයෙන් පොළවේ තියෙන ආරවුල් නැතුව තියෙන විදිය අනුව මැනලා මැනුම් පිඹුරක් හදලා දෙනවා. ඒක තමයි අපි කරන්නේ. ඒතකොට මේකෙදි අපි දෙන අපි ඉඩම් කෑලි 100ක් විතර තියෙන එකෙන් යම් කිසි කෑල්ලක් අපිටම මේ ගායත්‍රී මහත්මියගේ ඉඩම් කෑල්ලක් තිබුණා කියලා. ඒතකොට ඒකේ එයාට ඒකේ හතර වටේ පේන පිඹුර විතරයි මේකේ තියෙන්නේ. වටේ කවුද ඉන්නේ ඒ විස්තර ටික තියෙනවා. නමුත් ඒකට යා සංවර්ධන අනුමැතියක් ගන්න නම් සංවර්ධන පිඹුරක් හැටියට අරක තව කවුරු හරි ලයිසන්ස් එකක් කෙනෙක් බලමින් මාත්‍යක් ලව්වා සංවර්ධන පිඹුරක කියන්නේ ප්‍රාදේශීය සභාවේ අවශ්‍යතාවයට අනුව තව විස්තර දාලා හදා ගන්න ඕන. කියන්නේ අපිට ප්ලෑන් එකට සියලුම විස්තර ඇතුළත් කරන්න බෑනේ සියලුම යූසර්ස්ලාට. උදාහරණයක් හැටියට උෂ්ණත්වය වෙනස් විදිය, පසේ තත්ත්වය ඒව දාන්න බෑනේ. අපි දෙන්නේ බේස් එක. අයිතිකාරය අනුව වෙනස් වූ පාදකය තමයි අපි දෙන්නේ. ඒක මත අවශ්‍ය කරන එක එක ආයතනයේ අවශ්‍යතාවය අනුව එක එක වැලියුස් වටිනාකම් එකතු කරලා හදන්න පුළුවන්. මාතර තරංග මහත්මයා අයබෝන්. හලෝ අයබෝවන්. ඔව් තරංග මහත්මයා කියනවා. මේ මට දැනගන්න ඕන අපි අවසර 34ක 25 දිනක පදිංචි වෙන නිවාස සම්බන්ධ අධිකාරියේ අනවසර ඉඩමක අපි 1990 ගණන් වලින් ඉඳලා අපි මේකට හදාගන්න ඉල්ලුම් පත්‍ර ඉල්ලුවා. ඒවට තාම මේ කිසිදු මේ පිළිතුරක් හම්බුනේ නැහැ. අපිට ඔක්කොම ලබන්න මොන ක්‍රියාමාර්ගයක්ද ගන්න පුළුවන් ඔක්කොම ලබා ගන්න පුළුවන් ද ඒවට මොකද කරන්න ඕනේ කියලා තමයි දැනගන්න ඕනේ. මාතර සිට නිවාස සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න වෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියත් එක්ක. නිවාස සංවර්ධන අධිකාරිය එකග වෙනවා නම් ඒ අනවසරයෙන් ඉන්න ඉඩම මහත්මයාට ලබා දෙන්න
මැනුම් කටයුතු පැත්තෙන් අපි ළඟ තියෙන පිඹුරු තියෙනවා. ඔය කියන අනවසර ඉඩමේ සමහර විට පිඹුරක් තියෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එහෙම නිවාස සංවර්ධන අධිකාරියේ එකඟතාවය තියෙනවා නම් නිවාස සංවර්ධන අධිකාරිය මිනින්දෝර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරොත් මෙන්න මේ ඉඩම කියන මහත්මයාට ලබා දෙන්න මැනුම් කටයුතු කරන්න කියලා අපේ පැත්තෙන් ඒ කාර්යය ඉටු කරලා දෙන්න පුළුවන්. නමුත් ඉඩම ඔබතුමාට දෙනවද කියන එක තීරණය කරන්න වෙන්නේ නිවාස සංවර්ධන අධිකාරියෙන්. ගාල්ලි ලක්මාලි මහත්මිය අයිබෝන්. ආයිබෝන් සුබෝදෑසනක්. මට ඔබතුමාට මේ කියන්නේ අධ්‍යක්ෂ දෙන්දාතුමාට ප්‍රශ්නය ඉදිරිපත් කරන්නයි අවශ්‍ය වෙන්නේ. මම හිතනවා මම ඇත්තටම කතා කරන්න ගාල්ලෙන් වුණාට මගේ රැකියාව කටයුතු සඳහා මම යාපනය ප්‍රදේශයේ මහරෝහලේ සේවය කරේ. එතකොට මම ඒ 2012 කාලේදී මට ලැබුණු ප්ලෑන් එකක් අනුව මැප් එකක් මම නාරම් පිටින් තමයි ගත්තේ. නමුත් ඒ යාපනය ප්‍රදේශයේ සියලුම ડોකියුමන්ට්ස් අස්ථාන කරා. ඉතින් ඒ නිසා ඒ ලැබිච්ච තොරතුරු අනුව දැනට සොයාගත්ත සතුටු වෙනවා. මම අවුරුදු 5ක් ડોකියුමන්ට් එකතු කරලා 2017 ලබා දීපු විහාරස්ථානය අතට ඉදි වෙමින් පවතිනවා සහ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා. එතකොට ඒක තිස්ස විහාරය කංකසන්තුරේ. එතකොට ඒකට ඔප්පුවක් තියෙනවා 1946. ඒකට තියෙන අක්කර එකමාරයි. නමුත් 59 වෙනකොට කලර්ඩ් මැප් එකක් ටැමිල් වලින් තියෙනවා. ඒක තියෙන්නේ අතරම අක්කර 20ක විතර දල වශයෙන් අපි චෛත්‍ය මාක් එක සිම්බල් එකක් එක්ක තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය අද අපිට නැහැ. අපි යුද හමුදාව සම්බන්ධ කරගෙන අක්කර 9මාරක් විතර වෙන් කරගත්තා. ඉතින් ඒ වෙනකොටත් වෙන් කරගත්තේ ලොකු ගැටලු සහගත අවස්ථාවක. මොකද ඒ අකුර සිට එච් අකුර වෙනකන් ඔප්පු ලියලා තියුණා අවුරුදු 30ක යුද්ධයක් එක්ක. ඉතින් මම හිතනවා දැනට මේ කොටස් දෙකක් විදිහට අක්කර එකමාර සහ ප්ලෑන් එකේ තිබුණ සමහරෙන් දල වශයෙන් තීච්ච ප්‍රමාණය අපිට ඇත්තටම ලබා ගන්න නොහැකි වුණත් අර තියෙන කොටස දැන් කොටස් දෙකක් විදිහට තියෙන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි ඒ කොටස් දෙක එකතු කරලා මේක මේ උතුරේ අපිට ඇත්තටම යන්න නොලැබෙන ස්ථානයක් විදිහට එහෙම වෙන්න ගිහින් තමයි අවුරුදු 5ක් වෙනකම් මේ අද වෙනතුරුත් මම මාධ්‍යයකට කිසිම දෙයකට කතා කරලා තිබුණේ නැහැ. ඉතින් මම හිතනවා මේකත් එක අවස්ථාවක්. මොකද ඒ භූමිය දැනට අපි ගොත් ආරක්ෂක අංශය යටතේ තමයි පාලනය වෙන්නේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් නාග විහාරය නාගදීපේ කියන්නේ සෑම අවස්ථාවකම යන්න ගේට්ටුවක් කරලා තියෙනවා. නමුත් සිවිල් අයට යන්න පුළුවන් විදිහට මේකේ නිරවුල්තාවය. මොකද විශේෂයෙන් හින්දු ආගමේ කට්ටියත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. කිසිම ගැටලුවකින් තොරව ඒ කටයුතු අවශ්‍ය විදිහට සිද්ධ කරගන්න නම් අධ්‍යක්ෂකතුමාව මුණ ගැහෙන්න, ජනරාල්තුමා මුණ ගැහෙන්න අවුරුදු කිහිපයක කලින් මම ලෑස්ති වුණා. ඉතින් බැරි වෙච්ච නිසා මම හිතනවා ඔබතුමා මුණ ගැහිලා මේක පොදු ප්‍රශ්නයක් නිසා කොහොමද මේක විසඳගන්නේ කියලා කතා බහ කරලා දැනගන්න. හොඳයි ගාල්ලි ලක්මාලි මහත්මිය, මේ අපේ මිනිඳුරු දෙපාර්තමේන්තුවේ සර්වේ ජනරාල්තුමන් ඉන්නේ. ඔබතුමන්ට යම් අදහසක් කියන්න පුළුවන්. ප්‍රශ්න ඔබතුමියගේ ප්‍රශ්නය ඉඩම සම්බන්ධව මොකද ඔය ඉදිරිපත් වුණු තොරතුරු අනුව මට මෙතන දැන් මේ වෙලාවේ උත්තර දෙන්න අපහසුයි. මොකද්ද මේක පුද්ගලික ඉඩමක්ද එහෙම නැත්නම් රජයේ ඉඩමක්ද කියන එක ඉස්සෙල්ලා තහවුරු කරගන්න ඕන. මොකද මේ පිඹුරු දැන් උතුරු පළාතේ පිඹුරු නැති වුණා කියන එක මොකද සමහර ලේඛන උතුරු පළාතේ තිබ්බේවා නැති වෙන්න පුළුවන්. නමුත් අපේ කොළඹ කාර්යාලයේ හැම පිඹුරකම පිටපතක් තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. කොළඹ තියෙන පිඹුරු ඒ සිතියම් පරිශීලනය කරලා. නමුත් ඔබතුමියගේ කියන්නේ මොනවද ඉඩම පුද්ගලික ඉඩමක්ද රජයේ ඉඩමක්ද කියන එක ඉස්සෙල්ලා තහවුරු කරගන්න ඕන. ඒ සම්බන්ධයෙන් ඔබතුමියට පුළුවන් ඒ අදාළ ලේඛනත් තරම් ඇවිල්ලා මාව හම්බෙන්න. සතියේ සඳුදා දවසක් නම් වඩාත් හොඳයි. සඳුදා දවස මහජන දිනේ මම ඉන්නවා. එහෙම නැත්නම් කලින් වේලාවක් වෙන් කරගෙන ඒ තොරතුරුත් අරගෙන ඇවිල්ලා මා හම්බෙන්න. මම ඒ අදාළ නිලධාරීන්ට ඒක යොමු කරලා අපි බලමු මේ ප්‍රශ්නය විසඳලා දෙන්න ඔබතුමියට. හොඳයි ගාල්ලි රුවන්ගමගේ මහත්මයා අයිබෝන්. මට මේ ඉදිරිය ගැටලුවක් තියෙනවා ඒක ඉස්සර කරන්න. මේ මගේ ඉඩම මාසේ 1960 නැනලා වෙන් වෙච්ච ඉඩම මාසේ එන්නේ ඉඩම මේ
ඉතින් මම මායින් යටත් දාලා වෙන කරගන්න ගියාම මේ අතරේ කණු අතරට ඒතර කැටගරි වේගකට එයා මනුස්සයෙක් විරුද්ධ වුණා. ඊට පස්සේ පොලිසියම ලියත් වෙලා දෙකම මනගන්න කියලා. අපි පුද්ගලික වින්දෝරු මාස්ටර් කරලා මැන්නා. ඊට පස්සේ නැවතත් ඒගොල්ලෝ එකට විරුද්ධ වුණ මාස්ටර් ඒක දක්වන මොකද ගන්න තියෙන උපදේශයක් ප්‍රතිමාගේ. ඒ ඉඩම පුද්ගලික ඉඩමක්ද ඔව් පුද්ගලික ඉඩමක්. ඔව්. රජයෙන් ලබා දීපු ඉඩමක්ද කියන එක පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? විසන්දිලා. රුවන් මහත්මයා දුරකථනයේ ඉන්නවද පුතුමා? මම විසන්දිලා දුරකථනය. ඔව්. දැන් ඒ රුවන් මහත්මයාගේ ඉඩම නැවත මායිම් පැහැදිලි කර ගැනීමට ගියපු අවස්ථාවක් තමයි ඇති වෙච්ච තත්ත්වයක්. රුවන් මහත්මයාට විතරක් නෙමෙයි මේක අනිකුත් අයට පොදු වෙන නිසා පොදු ප්‍රශ්නයක් පොදු ගැටලුවක් තියෙනවා. බොහොම හොඳම දේ තමයි ඒ අනිත් යාබදී ඉඩම් දෙකේ අයිතිකරුවන් සමග සාකච්ඡා කරලා තමන් ළඟ පිඹුරක් තියෙනවා නම් ඒ පිඹුරට අනුකූලව තුන් දෙනාම ඒ වටේ ඉන්න සියලුම දෙනා එකඟ වෙන විදියට මිනින්දුවරයෙක් ලව්වා මේක මැනගන්න එක. මැනලා මායිම් වෙන් කරගන්න. එතකොට එතෙන්දී ඒ බලයලත් මිනින්දුවරයෙක් තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒ බලයලත් මිනින්දුවරයා මෙතෙන්දී මැදිහත් කරුවෙක් හැටියට කටයුතු කරන්න ඕන. ඔහු ඒ ඉඩමේ නියම තත්ත්වය අවබෝධ කරලා දෙන්න ඕන සියලුම පාර්ශවකරුවන්ට. මම හිතනවා එහෙම අවබෝධ කරලා දුන්නාට පස්සේ ওই ගැටලුව විසඳන්න පුළුවන් කියලා. සමහර අපේ පුද්ගලයන් ඉන්නවා, ඒ සමහර අය ඉන්නවා කොච්චර තේරුම් කරලා දුන්නත් ඒ දේ පිළිගන්නේ නැති අයත් ඉන්නවා. එතකොට එහෙම වුණොත් වෙන්නේ ඊළඟට නඩු මාර්ගයෙන් තමයි, උසාවි කොමිෂනරක් මාර්ගයෙන් තමයි ඒ වගේ ප්‍රශ්නයක් විසඳගන්න වෙන්නේ. ඔව්. පොදු මතයකට එන්නට වෙනවා. මොකද තමන්ගේ ඉඩමෙන් මැන්නට පස්සේ යම් කොටසක් අඩු වෙන්නට පුළුවන්, තව කොටසක් අනිත් එක්කෙනාට එකතු වෙන්නට පුළුවන්. ඒ තියෙන තත්ත්වෙන් අවබෝධ කර ගැනීම වැදගත්. සුදත් මහත්මයාට දෙමක් කියන්නට ඔව් මම හිතන්නේ ඒක මම පොඩ්ඩක් එකට එකතු කරුවොත් දැන් බලලත් මින්දු කලින් එයාගාව ප්ලෑන් එකක් තිබුණා නම් බලලත් මින්දුරු මහත්තයාට පුළුවන් ඒ පරණ ප්ලෑන් එකේ තිබිච්ච විදියට පොළොවේ මාක් කරන්න. අද භුක්ති විඳිනවා වෙන්න පුළුවන් ඊට වඩා වෙනස් විදියකට. සමහරවිට මේ මහත්තයා කොටසක් අනිත් එක්කෙනා අල්ලගෙන භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. අනිත් පැත්තට මේ එයාගේ කොටසක් මේ මහත්තයා අල්ලන් ඉන්න වෙන්න පුළුවන්. එතකොට දැන් තාක්ෂණික වශයෙන් හැකියාව තියෙනවා බලය මින්දුරු මහත්තයාට කලින් තිබිච්ච විදියට පොළොව මාක් කරලා පෙන්නන්න. ඒක අපේ ආකල්පමය ප්‍රශ්නයක් තියෙන්නේ. අර මෙයා කියන එක තමයි කලින් තිබිච්ච එක කියලා එකඟ වෙලා දෙපාර්ශවයේ පිළිගන්නවා නම් ඒ ප්‍රශ්නේ දැන් ඉවරයි. සමහරලාට වෙන්න පුළුවන් වැරදිලා මේ මං අනිත් එක්කෙනාගේ ඉඩමිනුත් කෑල්ලක් අල්ලගෙන තාප්පේ දාලා තියෙන්න පුළුවන්. සමහරට අඩියක් එහායින් එන්න ඕන කියලා කිව්වම මේ තාප්පේ කඩන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැනකදී නීතිය වගේම තියෙන තත්ත්වයක් කල්පනා කරලා දැන් වෙන රටවල් වල නම් හුඟක් වෙලාවට කරන්නේ එහෙම වෙච්ච වෙලාවට දෙපාර්ශ්වය එකඟ වෙලා හරි ඔයාගේ මේ කෑල්ල මෙයා අරන් තියෙනවා, මෙයා මෙච්චර වීදමක් කරලා මේක හදලා තියෙනවා, ඔයා කැමති වෙන්න මෙයාට මේ ඉඩම් කෑල්ල දෙන්න. ඔය සාධාරණ ගණක් එයාට දෙන්න. පටියක් අඩියක පටියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අපේ සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ ඔය තාප්පේ කඩලා ගියත් කමන්නේ මට මේ මගේ අඩිභාගය ඕන, මගේ අඟල් අහය ඕන. ඔන්න ඔය ආකල්පමේස අපි හදාගන්න පුළුවන් දවසට ඔය වගේ අරවුල් විසරක් නැතුව යනවා. ඒකම තවත් මතයක් තියෙනවා සුදත් මහත්මයා එක්කම දිසානායක මහත්මයා. අර මිනින්දුරු මහත්තයාගේ මිනින්දුරු මහත්තයාට මේක වෙනස් වෙනවාදෝ කියලා මනින්නට ගියාට පස්සේ. මොකද ඔය අපි කිව්ව එක්කෙනා එක්කගෙන ආව නම් මේක ඔය තියෙන විදිහටම හම්බ වෙනවා. ඒ තිබුණු විදිහට මේක හරියට මැන්නේ නැහැ කියලා. ඒ එහෙම වෙන්න පුළුවන් දැත්තට. මොකද කලින් මැනලා පිඹුරක් හදපු එකක් නම් ප්ලෑන් එකක් තියෙනවා නම් ඒ ප්ලෑන් එකට අනුකූලවම තමයි නැවත පොළවේ මායිම පෙන්වන්න ඕන. ඒක මිනින්දුවරයාගේ මිනින්දුවරයාට වෙනස් වෙන්න බෑ. පැහැදිලි. මහනුවරින් මොනිකා මහත්මයා අයිබෝන්. ආයිබෝන් මහත්තයා, අවස්ථාව දුන්නට ස්තුතියි. මහත්තයා මම මේ මහනුවර මේක ඇහැලේ පොළ කුමාරිහාමි මාවත, ඊට පස්සේ ගැමුණු මාවත, ඊළඟ ගම සඳුන් උයන. එතකොට මිනින්දුරු මහත්තයාගෙන් මම අහන්න කැමතියි උමගක් යනවා කියනවා, ගුවන් පාලමක් යනවා කියලා මනිනවා, මැදින් කටයුතු කරනවා. අපිට ඔප්පු නෑ මහත්තයා අනවසර. එතකොට මේවා දෙමහල් ගොඩනැගිලි වශයෙන් ඉදි වෙලා තියෙනවා. හෝටලුත් හැදිලා තියෙනවා මහත්තයා. එතකොට අපිට මොකක් වෙයිද? උමගක් සහ ගුවන් පාලමක් යන කතාව ඇත්තද කියලා මට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න මහත්තයා. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. මොකද මේ අවස්ථාවේ නම් මට හරියටම කියන්න බෑ උමගක් යනවද කොහොමද කියලා. මොනවා හෝ සංවර්ධන කටයුත්තක් උමගක් හෝ ගුවන් පාලමක් කරි යනවා නම් ඒක සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය එක්ක මාර්ග සංවර්ධන අධිකාරිය, එහෙම නැත්නම් වෙනත් ආයතනයක්, ඒ ආයතනයෙන්
මිනින්දෝර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් මැනුම් කටයුතු කරලා දෙන්න කියලා. එහෙම මැනුම් කටයුතු කරලා දෙන්න කියලා ඉල්ලීමක් ලැබිලා තියෙනවද කරනවද කියන එක පොඩ්ඩක් ඒ මහනුවර දිස්ත්‍රික් මිනින්දෝර කාර්යාලයෙන් තමයි තොරතුරු දැනගන්න වෙන්නේ. මට මේ අවස්ථාවේදී සොයලා බලන්න නැතුව මේ කියන්න පහසුයි. ඔබතුමියට හරියටම මේ විස්තර දැනගන්න පුළුවන් එක්කෝ මහනුවර දිස්ත්‍රික් මිනින්දෝර කාර්යාලයට යන්න. එහෙම නැත්නම් මහනුවර දිස්ත්‍රික් මිනින්දෝර කාර්යාලයේ දුරකථන අංකය මම කියන්නම්. එතනට දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ මිනින්දෝර අධිකාරියට කතා කරන්න. මොකක්ද මේ එහෙම මැනුම් කටයුතු කරන්නේ කුමක් සඳහාද කියන තොරතුරු ගන්න පුළුවන්. එතන උමගක් යනවාද ඒ සම්බන්ධයෙන් අපිට හරියටම කියන්න බෑ. ඒත් අපිට දෙන්න පුළුවන් තොරතුරක් ඔබට ගන්න පුළුවන්. මම දුරකථන අංකය දෙන්නම් 081 22 34 124 081 22 34 124 මහනුවර දිස්ත්‍රික් මිනින්දෝර කාර්යාලයේ දුරකථන අංකය. සුදත් මහත්මයා එක්කම අපේ මේ සර්වේ ජෙනරල් තුමා දිසානායක මහත්මයා සඳහන් කරපු කාරණේදීම දැන් කෙනෙක්ට Taman අනවසරෙන් නම් ඉන්නේ දීර්ඝ කාලයක් පරම්පරා දෙකක් තුනක් භුක්ති විඳිනවා වෙන්නට පුළුවන්. හැබැයි අනවසරෙන් යම් ඉදිකිරීමක් දැන් කරලා තියෙන. ඊට පස්සේ යම් සංවර්ධනාත්මක කටයුත්තක් රජය කරනවා. එතෙන්දී අර භූමිය පරිහරණය කරන පුද්ගලයන්ට තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද? ඔබතුමන් පරිණත රාජකාරී පුරපු පුද්ගලෙක් විදිහට. මෙමයි. දැන් උදාහරණයක් හැටියට මොනවා හරි අපි තුමු උමගක් දාන්න ඕන කියලා. උමගක් යවන්න ඕන නම් ඒ හරියේ රජයේ සංවර්ධන කටයුත්තට ඕනම නම් රජයේ තියෙන ක්‍රමවේදය තමයි ඒකට අදාළ වෙන අවම ඉඩම් ප්‍රමාණය අත් කරගන්නවා. එතකොට අත් කරගන්න ඉඩම් අත් කරගැනීමේ පනත යටතේ වගන්ති ගණනාවක කාර්යයන් තියෙනවා. එතන මුලින්ම ඇත්තටම කරන්නේ මෙන්න මේ ප්‍රදේශයේ මෙහෙම කටයුත්තක් අවශ්‍ය වෙනවා අපිට මේක මෙන්න මේ හරිය කියලා දල වශයෙන් දැනුම් දුන්නම අපි ඒකට අත්කරගැනීමේ මේ පනත යටතේ කටයුතු කිරීමට අපිට ඉල්ලීම එනවා නම් අත්කරගැනීමේ දෙවෙනි වගන්තිය යටතේ අත්කරගන්න යෝජිත ඉඩම් සඳහා ප්‍රගමන අනුරේඛනයක් කියලා අනුරේඛනයකින් දක්වනවා. ඒකෙදී අපි දක්වනවා මෙන්න මේ අත්කරගන්න යෝජනා කරලා තියෙන එකේ මෙන්න මේ වගේ ABCD මෙන්න මේ කෑලි මෙච්චරක් අතුලත් වෙනවා. ඒ එක එක කෑල්ලක මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙනවා කියලා ඕක ඊට පස්සේ අත්කරගැනීමේ ක්‍රියාමාර්ගය දිගේ ගිහිල්ලා පස්වෙනි වගන්තිය යටතේ මේක ගැසට් කරනවා. මෙන්න මේ පස්වෙනි වගන්තිය යටතේ අපිට දැනුම් දෙනවා. දෙවෙනි වගන්තිය යටතේ ගැසට් කරපුවම තමයි අර කරන්නේ. මෙන්න මේකේ නියම විදියට ව්‍යවස්ථාපිත පිඹුරක් හැටියට හදලා දෙන්න. එතකොට දැන් කලින් අවස්ථාවේදී අපි අවශ්‍ය කරන ඉඩමේ ප්‍රමාණය අරෝමේ ටික දාලා දෙනවා මිසක් පරණ කලින් මැනලා තියෙනේම තියෙනවද අරෝමේ කියලා හොයන්න යන්නේ නැහැ. දෙවෙනි අවස්ථාවේදී මේක තුල අපි රජයේ මේ වෙනකොටත් අත් කරගත්ත ඒවා තියෙනවා. දැන් පාරක් වුණොත් එහෙම සමහරවල් පාරක් කලින් පටියක් අත් කරගත්ත ඒවා තියෙනවා. ඊට වඩා අමතර ටිකක් දැන් ගන්නෙ. කලින් ප්ලෑන් එකේ ඔක්කොම පර්චේස් 10ක් විතර තිබුණාට දැන් අත් කරගත්ත එක දෙකක් තිබුණා. දැන් තියෙන්නේ 8යි අත් කර ගන්න වෙන්නේ කියන තීරණය දෙන්න පුළුවන් අර දෙවෙනි ව්‍යවස්ථාවේ පිඹුරේදී. එතකොට මෙන්න මේ ව්‍යවස්ථාවේ පිඹුර අත් කරගන්න යෝජිත හැම එකක්ම පනතේ ඊළඟ වගන්තියක් යටතේ මේක වැලියු කරනවා. තක්සේරු කරනවා. තක්සේරු දෙපාර්තමේන්තුවේ ව්‍යවස්ථාපිත තක්සේරුවක් දෙනවා එකිනෙක ඉඩම් කෑල්ලට. ඒ ඉඩම් කෑල්ලට තක්සේරු දෙනකොට ඒගොල්ලෝ පදනම් වෙනවා මේකේ අයිතිවාසිකම සම්බන්ධයෙන්, සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සමහර අවස්ථා තියෙනවා ඉඩමේ අයිතිවාසිකමත් එක්ක සංවර්ධන කටයුතු තිබුණොත් වටිනාකම් අයිතිවාසික ඉඩමට තියෙනවා, සංවර්ධන කටයුතු වලට තියෙනවා. ව්‍යාපාරයක් නම් ව්‍යාපාරේ නැති වුණොත් ප්‍රතිස්ථාපනය කරගන්න වියදම් තියෙනවා. ඔන්න ඔය කටයුතු ඔක්කොම බලලා වටිනාකමක් දෙනවා. සමහර අවස්ථා තියෙනවා අයිතිවාසිකම් නැති. අඩුතරමින් ඒ වගේ ලාවට නාමිකව සංවර්ධන වටිනාකමක් හරි දෙන්න ක්‍රමවේදයක් ඒ අත්කරගැනීමේ පනත යටතේ තියෙනවා. එතකොට ඒකෙදි ඉඩම් අත්කරගැනීමේ බලධාරියා විදියට ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා අදාළ ප්‍රදේශයේ එයා හරහා තමයි ලාක් කමිටු සුපලාක් කමිටු අමාත්‍යාංශය ඒව මගින් මේව වන්දි තක්සේරු මණ්ඩල වලට කැඳවලා ඒගොල්ලොත් එකඟතාවයක් අනුව ඒ අදාළ මේකට අදාළ නිශ්චිත ගාණක් දීලා තමයි රජයට ඒ කටයුතු සඳහා අත් කරගන්නේ. හොඳයි පැහැදිලි. බදුල්ලේ සිට කතා කරන ඔබට අවස්ථාව. හෙලෝ. ඔව් කියන්න පුළුවන්. අයිබෝන් මම මේ බදුල්ලේ අපේ ඉඩමක් තියෙන ටවුන් එක මැද්දෙම කුඹුරක්. හැබැයි පර්චේස් 60 ගාණක්. ඉතින් මේ ඒක ගොඩ මේක දෙන්නේ නැහැ. ඒ වුණාට ඒක ගොඩක් කල් පුරන් වෙච්ච එකක්. ඉතින් අර රටට ආයෝජනයක් කරන්න පුළුවන් විදියට දැන් ඇල්ල පැත්තේම ගොඩක් මේ සංචාරකයෝ ඉන්නේ ඒ පැත්තට. ඒ වුණාට ඒ ගොඩක් හරි කඳු තියෙන හින්දා අර මේ භූ විද්‍යාවකින් කියන්නේ ඒකේ හදන්න බෑ කියලා. දැන් මේ ටවුන් එකක් මැද තියෙන කුඹුර කොච්චර ලාභ ප්‍රයෝජනයක් වෙනවද දන්නේ නැහැ. හොඳද ඒක පුරන් වෙලා තියෙන්නේ. ඒ වුණාට මේ ගොඩ කිරීම සහතිකේ නීති රීති ඇටියට දෙන්නේ නැහැ. ඉතින් මට දැනගන්න ඕන මං ගත යුතු ක්‍රියා මාර්ග මොකද්ද මේ හොඳ මේ
ප්‍රොජෙක්ට් එකක් හදාගෙන මේ ආයෙත් සංචාරක ව්‍යාපාරයක් කරගෙන යන්න වගේ දෙයකට ඒ වගේ දෙයක් යොදව ගන්න කොහොමද? දැන් සාමාන්‍ය නගරයක් තුලදී පැහැදිලි ඔබතුමගේ ගැටලුව අපි අදහසක් කියමු දෙසානක මහත්මයා කොතෙන්ද යොමු වෙන්න ඕනේ මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමගේ ප්‍රශ්නය ඇත්තටම යොමු වෙන්න ඕන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට. මොකද කුඹුරු ගොඩ කරන්න අවසර දෙන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන්. ඒතකොට ඇත්තටම මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. ඔබතුමිය ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා හමු වෙන්න කතා කරලා බලන්න. හොඳයි අපිට තව ඉතාම කෙටි කාලයක් තියෙනවා. දැන් මේ කාලය තුල අපිට දැක්ක දෙයක් තමයි දිසානායක මහත්මයා එකම සුරත් මහත්මයා සිතීමක් පරිහරණය කරන්න නිසි අවබෝධයක් අපේ සමාජයේ නැහැ. ඒ වගේම මේ ඔබ ඇතුළු කණ්ඩායම සිදු කරන දේවල් ජනගත වීම සඳහා නිසි ක්‍රමවේදයක අඩුවක් තියෙනවා. මේ දේවල් निराකරණය කරගන්න මොනවද ඉදිරි සැලැස්ම තියෙන්නේ? සිතියම් සම්බන්ධයෙන් කතා කරනවා නම් සිතියම් විවිධාකාර සිතියම් තියෙනවා. දෙපාර්තමේන්තුවෙන් සකස් කරලා ඉතිහාසයේ ඉඳලා හදපු සිතියම් තියෙනවා. උදාර ටොලමිගේ සිතියමෙන් පටන් ගත්තම මේ දක්වා විවිධ වර්ගයේ සිතියම් තියෙනවා. පාසල් ළමුන්ට ඒ භූගෝල විද්‍යාව හදාරන අයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නම් කරලා තියෙන පරිදි සිතියම් වෙනම හදලා තියෙනවා. අපි ඒවා පරිශීලනය කරන්න පුළුවන්. අපේ සියලුම දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලවල ඒ සිතියම් ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම ප්‍රධාන කාර්යාලයෙන් ඒව ගන්න පුළුවන්. ගොඩක් අර පරිශීලනය පැත්තෙන් ගත්තොත් පාසල් ළමුන්ගේ පරිශීලනය තියෙනවා. ඊට අමතරව විශේෂයෙන් ටුවරිස්ට් මැප්ස් ඒ වගේ විවිධාකාර ආකියොලොජිකල් මැප්ස් විවිධාකාර මැප්ස් තියෙනවා. ඒ මැප්ස් පරිශීලනය කරන්න ජනතාවගේ පෙළඹීම අඩු වෙන්න පුළුවන්. නමුත් ඒ අවශ්‍ය පුද්ගලයන් ඒව සොයාගෙන එනවා. ඒ අය දැනුවත් කිරීම සඳහා අපේ මේ මැප් කැටලොග් එක තියෙනවා. මේ මැප් කැටලොග් එකේ තියෙනවා මැප්ස් සිතියම් වර්ග ගොඩාක්ම තියෙනවා. ඒතර මහ ජනතාවගෙන් ඉල්ලුම් කරන්නේ මොනවා හරි සිතියමක අවශ්‍යතාවය තියෙනවා නම් ඒවා අර කාර්යාල වලින් හැමතැනින්ම ගන්න පුළුවන්. විවිධ අවශ්‍යතාවයන් සඳහා හදපු සිතියම් ඒ තියෙන්නේ. හොඳයි. දැන් නවීන තාක්ෂණයත් එක්ක මුසු වීම හැකියාව කොහොමද සුදත් පෙරේරා මහත්මයා අන්තර්ජාලයේ මේවා පරිශීලනය කරන්න පුළුවන්ද? ඇත්තම කියනවා නම් අපේ දෙපාර්තමේන්තු වෙබ් අඩවියට ගියාම මේ සියලු විස්තර ලබා ගන්න පුළුවන්. අපේ වෙබ් අඩවිය කියනවා නම් survey.gov.lk මේකට ගියාම දෙපාර්තමේන්තුවේ මොනවද සකස් කරන සිතියම් මොන වගේ මීට සිතියම් වලට අමතරව තව මොනවද මේකෙන් ලබා ගන්න පුළුවන් සේවාවල් විශේෂයෙන්ම ඉගෙන ගන්න ළමයින්ට ආංකීය දත්ත උදාහරණයක් හැටියට සැටලයිට් ඉමේජස් යම් කිසි ප්‍රදේශයක ස්ටඩි කරගන්න ඕන ගුවන් ඡායාරූප ස්ටඩි කරගන්න ඕන ඒ නිශ්චිත ඒවා අපි ඒ යම් කිසි දේවල් වලට අවශ්‍ය අවම අවසරය යටතේ ඒවා ලබා දෙනවා. ඒ වගේම මේ අපි විශේෂයෙන්ම ඔය පාසල් වලින් සංවිධානය කරන එක්සිබිෂන් අරවට මේවට අපේ ආදාළ ප්‍රදේශයෙන් අදාළ සිතියම් සමග බොහෝ විට සහන මිලට සමානලර නොමිලෙත් එක්ක දෙන්න අපි කටයුතු ලෑස්ති කරලා තියෙනවා ළමයින්ට විශේෂයෙන්. ඒ වගේම අපේ තියෙනවා මේ සිතියම් සංග්‍රහය ඇට්ලස්. මේ ඇට්ලස් එක ලෙවල් එකට හදාපුවා තියෙනවා. දැන් මේ ගත්තොත් අපි සිතියම් හදන එක මේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙන ප්‍රධාන එකක් තමයි අපි ඔය සාමාන්‍ය 1.10 1.50 වගේ පරිපාලන කටයුතු වලට පාවිච්චි කරන සාමාන්‍ය ඒවා. අනිත් ඒවා තමයි තේමා සිතියම්. එක තේමාවක් ඔස්සේ මාර්ග සිතියම අධ්‍යාපන සිතියම. ඒතකොට ඒවට යොමු වෙන්නේ එක එකක්. එතකොට ටුවරිස්ට් මැප්ස් කියොත් රටේ තියෙන ඉන්ටරෙස්ටිං අපේ ස්ථාන සලකුණු කරපු ඒවා. ඒ වගේ එක තමුන්ට අවශ්‍ය කරන තේමාවට අදාළ සිතියම් මේ ටොලමිගේ සිතියම පරණ එක. බොහොම සහන මිලක් මේක රුපියල් 30යි. ඔය වගේ මේ බොහෝම සහන කියන්නේ මේ කොලේට යන මුද්‍රණයට යන ගාස්තු විතර. මොකද අපි ලාභ ලබන ආයතන නෙමෙයි සේවාවක් කරන්නේ. ඉතින් බොහෝම සහන මිලට මේ වගේ දේවල් ලබා ගැනීමේ හැකියාව අපේ වෙබ් අඩවියට ගියාම බලන්න පුළුවන්. ඒක ඇතුලේ සම්බන්ධ වෙන්න පුළුවන්. දිස්ත්‍රික්ක හෝ පළාත් හෝ ප්‍රධාන කාර්යාල හෝ සර්ව ජෙනරාල්තුමා හෝ සම්බන්ධ වෙන්න ඕන ක්‍රමය අංක ඒ සියල්ලම මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි. මිනින්දෝරු දෙපාර්තමේන්තුව තමයි අද ජනරාවෙන් ඔබ හමුවට පැමුණුනේ. අපි මිනින්දෝරු දෙපාර්තමේන්තුව මේ පැයක ආසන්න කාලයේ
ජාතික ගුවන්විදුලිය සමග ගත කිරීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරන ඉදිරියේදීත් අපිත් එක්ක එකතු වෙලා අපි තවත් බොහෝ දෑ අපේ රටේ ජනතාවට ඉදිරිපත් කරමු. ඔවුන්ගේ දැන ගැනීම උදෙසා ඔබ ඇතුළු කණ්ඩායම සිදු කරන තවත් බොහෝ දෑ ජනගත කෙරෙලීම උදෙසා මිනිඳුරු දෙපාර්තමේන්තුව වෙනුවෙන් අද පැමුණුනේ සර්වේ ජෙනරාල් තුමන් ඊදිසානායක මහත්මයා, අතිරේක සර්වේ ජෙනරාල් සුදත් පෙරේරා මහත්මයා. බොහොම ස්තුතියි යලිත් වතාවක් ඔබ දෙදෙනාට. සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න මහත්මයාගේ අධීක්ෂණයේ නාද තුල්‍ය අචලා ගුණසේකර, ජගත් නවරත්න අදත් නව මාධ්‍ය සජීවීකරණේ, ප්‍රියන්තනී ගමගේ යහම්පත් අදත් ජනරාවේ නිෂ්පාදනය කළ මම බද්‍රජිත් සෞම්‍ය. අපි ලබන සතියේ යලිත් මුණ ගැහෙමු. බොහොම සුබ සතියක්.